මහා කරුණාවෙන් මහා කරුණාවෙන් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්මදානය පිණිස ලක්වාසී ලෝවාසී හැම දෙනා ගැන කරුණාවේ ඒ අයට දානයන් අතර උතුම්ම දානයක් හැටියට සලසා දෙන ඒ දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ එකතු වෙලායින්නේ. තිං අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රදේශයේ ජීවත්වෙන සැදැහැවත් පිරිසක් රණතුංගගේ නිලන්ත ප්‍රියදර්ශන ඒවගේ මේ බිරිඳ ගයනි ජයසිරි සහ දෙව්මිනි රණතුංග දියණිය කියන පින්වත් පිරිස. මේ පිංහතුන්ගේ ප්‍රධාන අරමුණු අතර සඳහන් වෙන්නේ දේශකයන් වහන්සේට විශේසින් අපිට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් නිලන්ත ප්‍රීදර්ශනගේ මෑණියන් වන ජී චින්තා පත්මිනි මෑණියන් මිය පරලව ගිහිල්ල ඔක්තෝබර් මාසෙන් 9 වෙනි දිනට තෙමසක් සම්පූර්ණවීම නිමිති කරගෙන ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන් ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ මෑණියන්ගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අතමි දේවා කියල මිය පරලොව ගිය චින්තා පත්මිනි මැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒවගේම බිරිඳගේ මව්වන ඔක්තෝම්බර් මස 20 වන දින ජන්මදිනය සමරණ සෝමලතා වීර සිංහමෑණියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේම දෙපාර්ශවීම පියතුමන්ලාට සහ ඥාතිහිත මිට්ටාදී හැම දෙනාටම සුජීවත්ව ඉන්න පවුලි හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධානම අරමුණක් හැටියට සඳහන් වෙනවා. තිය අතර පුංචිල්ලීමක් තියනවා ධර්ම දේශනාවට මේ සතර අපාය ගැන අපායෙන් මිදෙන්නේ කොහොමද සතර අපායෙන් බේරෙන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාව සිදු කරන්න කියලා. තින් එහෙමනම් ඔස්ට්‍රේලියාවේ තස්මේනියාව මේ ප්‍රදේශයේ ජීවත්වෙන ඒ සැදැහැවතුන් තමයි අද මේ දායකත්වය දරන්න. ඉතින්ගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ බණෑසීම නිවන්දොරටුවක් වෙනවා. බණෑසීම නිවන්දොරටුවක් වෙන්නේ බණ අහන කෙනෙක් තුළ ධර්මය වැටහෙන විදිහට ඒ නිවන් දොරටුවකට අදාළ වෙන විදිහ කරුණු ඔබ තුළ පිහිටවාගෙන ඔබ බණහන්න දක්ෂ වෙන්නට ඕන. අන්න එතකොටයි මේ බණෑසීම නිවන් දොරටුවක් බවට පත්වෙන්. ඒ නිසා බණහද්‍ය ඔබ කවද බණැහුවත්. ඔබ සමහරලාවට ගෙදර වාහනයක යන ගමන් පන්සලට ගිහිල්ලා කාගෙහරි ගෙදර ධර්ම දේශනාවක පන්සලේ හෝ යම් තැනක පැවැත්වෙන ධර්ම දේශනා පින්කමක එක්ක පිරිසක් එකතු වෙලා කරන ධර්ම සාකච්ඡාවක ඔබ කොහේ කොතන බණ ඇහුවත් මතක තියාගන්න බණ පදයක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒකස්මින් බ්‍රහ්ම චරියස්මේ සහස්සම් මච්චු භායිනා. මේ බුදු කෙනෙක්ගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ස ගනම් බිහි කරන ශක්තිය තියෙනවා.
පිංහතුනි මතකතියාගන්න එක බණපදය අහල රහත් වෙච්චයි හිටිය. එක ගාථාවහල රහත් වෙච්ච මහරහතන් වහන්සේලා හිටිය. එක දේශනාව අවසන් වෙනකොට දහස් ගනම් දෙවියන් අතරින් ගත්තොත් ලක්ස ගනම් මාර්ග පල් ලැබවා. ඔබ කවුරුත් දන්නවා ධම්ම චක්ක දේශනාව. මේ දේශනාව අවසන් වෙදි 18 කෝටියක් දෙවියන් මාර්ග පල් ලැබවා. එහෙමනගේ දක්ෂතාවේ හැකියාව තියෙන මේ බුද්ධ වචනය මේ ධර්මය තියෙන ආශ්චරය. ඒ උතුම් බුදු කෙනෙක්ගේ බණපදයක් නේද අපි මේ අහන්නේ. කොච්චර ලාභයක්ද කියලා බණහත්දී පළවෙනිම දේ තමයි සද්ධාව ඇතිකරගෙන බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවනයට හිත පහදවාගෙන හිත පිහිටවාගෙන බණහන්නටෝ. සුස්සූසති ආසාාවෙන් බණහනු සද්ධාවෙන් බණහන. මේ ධර්මය වටිනාකම තේරුම් ගනිමින් විමසමින් හිත පහදවා ගනිමින් බණහන. ඔන්න ධර්මය වටහා ගන්න අවශ්‍ය පළවෙනිමදේ. දෙවනි කාරණය තමයි අපේ හිත බුදු හාන්දුරන්ගේ ධර්මය පෙන්න්නනවා අපිට මේ හිත පාලනය කරගන්න පුළුවන් ලේසි දෙයක් නෙමේ. මේක කුළු හරකෙක් වගේ. හර බැඳපු නිකං කුලප් වෙච්ච හරකෙක් ගෙනහල ගැටගැහුවට පස්සේ ඔබ දන්නවා එහෙට පනිනවා මෙහෙට පනිනවා පෙරලෙනවා කඹේ කඩාගන්න හදනවා දුවන්න හදනවා. මේ හිතත් ඒ වගේ. ඒ හිතේ රගේ දන්නේ භාවනා කරන්න බණක් අහන්න ඇස් දෙක පියාගෙන යම් කුසල අරමුණකට හිත පුරුදු කරගන්න උත්සාහගත්ත කෙනා තමයි හිතේ ස්වභාවය හොඳටම දන්න. බණහද්දිත් එහෙම තමයි පටන් ගත්තට මේ දේශනාව අතර තුර කොයි තරං අරමුණුවලට හිත දුවනවාද කියල බල දූරංගමන් ඒක චරන් හිතට දුර ඇත ගමන්තියෙන. මේ බණහන්න වාඩි වුණාට හිත අතීතයට දුවනවා. අනාගතයට දුවනවා. හිතෙන් සිහින මවනෝ. හිතෙන් ගෙවල් හදනවා ඉඩංගන්නවා දියුණු වෙනවා ළමයි ස්කෝලය අරිනවා දරුවෝ විවාහ කරලා දෙනවා. හිතෙන් සිහිනලෝ ඒකට ධර්මය කියන ප්‍රපංච කියලා. මනසෙන් ප්‍රපංච ගොඩ නග හිතේ අරමුණ ඔස්සේ දුවනවා. එහෙම අරමුණ ඔස්සේ දුවන හිතක් බණහන ඔබට දේශනාවම හිත පිහිටවන්න පුළුවන්නම්. ඒක තමයි බලවත්ම දක්ෂතාව. මේ ධර්මය වැටහෙන්නත් ධර්මය තේරුම් යන්නත් ධර්මය අවබෝධ වෙන්නත් අවශ්‍ය ප්‍රධානමදේ. සෝතං ඕදහති. හොඳට කණ්ඩි යොමු කරගෙන දේශනාව හිත පිහිටවාගෙන බණහන්න දක්ෂ වෙන්න ඕන. බාහිර අරමුණුවලට හිත විසිරෙන්න ඉඩ නොදී. තුන්ගෙන එක තමයි දැඩි අධිෂ්ඨානය. එක ඉරුදි පාදයක්. එකට ධර්මය කෙනොත් චිත්ත ඉරුදි පාදේ. මං කොහොම හරි මේක ජයගන්නවා. කොහොම හරි මං අපායෙන් මිදෙනවා. කොහොම හරි මං සතර අපායෙන් ගැලවෙනවා. අපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනින් මං කොහොම හරි මිදිලා ධර්මාවබෝධය කරා යනවා. දැඩි අධිෂ්ඨානයක් තියෙන්නවා. ඇයි අපි බණහන්නේ. ඇයි අපි පින් කරන්නේ. ඇයි අපි දම් දෙන්නේ. ඇයි අපි සිල් රකින්නේ. මේ සියල්ල කරන්නේ සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනින් මිදෙන්න. එතකොට ඒ පිණිස දැඩි අධිෂ්ඨානයක් තියෙන් නොන මං කොහොම හරි මේක කරගන්න. චිත්ත ඉරදි පාදේ. බණහන කොටත් දැඩි අධිෂ්ඨානයෙන් මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා. අඥ්ඥාය චිත්තං උපට්ට පේති. ඒ දැඩි අධිෂ්ඨානය හිත පිහිටවාගෙන බණහන්න දක්ෂ වෙන්නට ඕන. තුන්ගනි කාරණය තමයි අත්හං හතරවෙනෙක් අත්හං ගන්හාති. බණහත්ති අර්ථ ග්‍රහණය කරගන්න. මේ ධර්ම දේශනාවේ වැදගත් කරුණු මෙ මතකතියාගන්න ඕන. ඒවා හොඳට නුවනින් විමසන්න ඕන. තමන්ගේ ජීවිතයට ගලප ගන්න මොකද මේ ධර්මය ඕපනයිකයි. ඔබ දන්නවා තමා තුළින් බලන්න තියෙන්නේ. තමා තුළින් අවබෝධ කරගන්න තියෙන්. ඕපනයිකෝ. ඒ නිසා පෙංහතුනේ බණහද්දි මේ ධර්මය තියෙන වැදගත් කරුණු අර්ථ ග්‍රහණය කරගෙන දේශනාව අවසන් වෙනකොට සාරාන්සයක් මුළු බණම නෙමේ. අපිට පටන්ගත්ත තැන ඉදං හැම වචනයක්ම මුළු බණම මතක හිටින්නේ. හැබැයි ඔබට මේ දේශනාව හොඳ අවධානයෙන් බණහද්දී ඒ දේශනාව සාරාන්සයක් හරය මතක තියාගන්න පුළුවන්.
අත්තං ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න. පස්වනි එක තමයි අනත්තන රිංචති. බණහන වෙලාව අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල බැහැර කරන්න. මං බණහන කෙනෙ. මං මේවට හිත යොමු කරන්න හිතට නොයෙක් දේවල් එන්න පුළුවන්. නොයෙක් දේවල් හිතට ඔබ වාඩි වෙලා බණයහුවත්. ඔබ එතනින් නැකිට්ටවන්න හිතට අරමුණ වෙන. ඒක තමයි හිතේ ස්වභාවය. කවුරුත් ආවද දන්නේ. එලිය කවුරු හරි ඉන්නවත් දන්නේ. පෝර්ණ එක රිං වෙනවාගේ ඇහෙනවා කවුරු කතා කරත් දන්නේ. ගිහිල බලන් වහිත් දන්නෙත් නෑ එලි රෙදි ටික වැලි ඔය වගේ නොයෙක් දේවල් හිතට එනවා. ඔබ ඒ අරමුණෙන් අරමුණට ඔබව රූකඩයක් වගේ අරගෙන යනවා. ඔබට හිත පිහිටව ගන්න අමාරුයි. දැඩි අධිෂ්ඨානයකින් බාහිර දේවල් ඔබේ භාවනාවට වේවා බණෑසීමට වේවා ඔබේ ධර්මමාර්ගයට බාධාවෙන ඒ සියලු දේවල් හිතෙන් බැහැර කරමින් දේශනාව හිත පිහිටවාගෙන බණහන්නට. ඔන්න ඔය කරුණු පහ දැන් ඔබට තේරෙනවා ඇති මේක ලේසි නෑ. බණහන එකත් ලේසි නෑ. ඇහෝත්කේ ආපි බණහනවා. බොහෝ දුරට වෙන්නේ ගෙවල්වල බණදාගෙන ගෙවල්ලොහි වැඩ කර ඉන්න එක. කලාතුරකින් කෙනෙක් තමයි වාඩි වෙලා අවධානයෙන් බණහන්නේ. එහෙම බණ අහනකොට මතක හිටිනවා හැබැයි අවබෝධයට යාගන්න අමාරුයි. දැන් ඔබ හිතන්න ඔබ ඔය වෙන චිත්‍රපටියක් බැලුවත් ටෙලිනාට්‍යයක් බැලුවත් සමහරලාට ප්‍රෘති විකාශනයක් බැලුවත් මොනහරි ඒ ඇතින් තැන්තැන්වලින් මතක තියෙනවා තමයි කාලයක් යනකොට. හැබැයි බණ ධර්මය කියන්නේ එහෙම නෙමේ. ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. මුල මැදාග ගැලපෙන විදිහට බණහන්නට ඕන. සාත්තං අර්ථ සහිතව බණහන්නට ඕන. සභ්‍යහාන්ජනාව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දන් බ්‍රහ්මචරියම් පකාසිති මේ පිරිසිදු නිවන් මග මුල මැදාග ගැලපෙන විදිහට හොඳට නුවනින් විමසමින් දැඩි අධිෂ්ඨානෙන් යෝනිසෝ මනසිකාරයක යෙදෙමින් තමා අනුව ගලපා බලමින් බණහන්නටොල්. අන්න එතකොටයි පිංහතුනේ දේශනාව කෙලවර මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන. තිය නිසා බණඇසීම ඔබට නිවන්දොරටුවක් බවට පත්වේවා ඔබ හැම දෙනාටමත් එවැනි අධිෂ්ඨානෙන් ධර්මය ශ්‍රවණය කරමි. බණ ඇසීම තුළම ඔබට ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි මේ යන සංසාර ගමනේ බුදුහාන්දුරු පෙන්නනවා උන්වහන්සේගේ ලෝකවිදූ ගුණේ ගත්තොත් මේ විශ්වය ගැන බුදු කෙනෙක්ගේ අවබෝධඥානය අපිට හිතාගන්නවත් බෑ. බුද්ධ විශ්‍ය අචින්තයයි. ලෝක විශ්‍ය අචින්තයයි. ඉර්දි විශ්‍ය අචින්තයයි. බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරු හනෝ සාමීනී මට මතකයි තතාගතයන් වහන්සේ දවසක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. මීට පෙර හිටියා සිකී වෙස්ස බූ කියල බුදුරු දෙනමක් මීට කල්ප 31කට කලින්. ඒ සිකී බුදුරජාණන් වහන්සේට හිටියා අභිභූ කියල අග්‍රශ්ාවකයන් වහන්සේ නම. උන්වහන්සේට ඉරදියෙන් දස දහසක් ලෝක ධාතුවට මැහෙන් ඉරදියෙන් කතා කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් තිබිල තියෙන. දවසක් තතාගතයන් වහන්ස ඔය ගැන දේශනා කර. ආනන්ද හාන්දුරන්ට ඒක සිහි කරනකොට මතක් වුණා අගසව් කෙනෙකුට පෙර බුද්ධ ශාසනයක එවැනි හැකියාවක් තිබුණා නං. බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාගෙම අවබෝධය ඥානයේ හැකියාව සමානයි. එනිසා තමයි අපි බුදුරජාණන් වහන්සේලාට කියන්නේ අසම සමෝ වෙන කවුරුවත් එක්ක සමානනෑ එනිසා අසමානයි. ලෝකෙ වෙන කිසිම පුද්ගලයකුට සම කරන්න බෑ. හැබැයි බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක් එක්ක සමානයි. අසම සමයි. ආනන්ද හාමුදුරන්ට හිතුන බුදුරජාණන් වහන්සේට කොච්චර මේ විශ්වයේ පිට සක්වල ලෝකවලට වෙනත් ලෝක දහත්වලට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් ඉරදිම හැකියාවක් තියෙනවද දන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ල වන්දනා කරලා ආනන්ද හාමුදුරහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මම අහල තියෙනවා දවසක් තතාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදු හාමුදුරුවන්ට හිටිය
අභිභූකින අග්‍රශ්‍රාවකයන් වහන්සේ දස දහසක් ලෝක ධාතුවට ඉරදියෙන් ඇහෙන්න කතා කරන. සාමිනී භාග්‍යතුන් වහන්සේ නමකට බුදු කෙනෙකුට මේ වෙනත් ලෝක දහතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න කොච්චර ඉරදියෙන් කතා කරන්න පුළුවන්ද. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප මේ යයිකි වෙච්චරයි. ඊට වඩා විස්තර කරන්නේ බුදුවරුන්ගේ හැකියාව අනන්තයි අප මේ යයි. දෙවනි පාරත් ආනන්ද හාමුදුරුවෝ ඒ ප්‍රශ්නය ඒ විදිහටම ආයිමත් ඇහුවා. ඒ වෙලෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප මේ යයි. බුදුරජාණන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප මේ යයි කිය. ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේලා නිවන පිණිස අදාළ ප්‍රශ්නකට නං එකවරම පිළිතුරු දෙනවා. ඒ කාංස ව්‍යාකරණය පඤ්ඥා කියන. ධර්මාවබෝධයට නිවන ගැන චතුරාරි සත්‍යය ගැන අවබෝධයට උපකාර වෙන දේවල්ලට එක පාරම පිළිතුරු සපේන. එක විස්තර කර බෙද බෙදා ඒ පුද්ගලයට අවබෝධ වෙන විදියට විස්තර කරනවා. හැබැයි සමහර ප්‍රශ්න බුදුහාන්දුරන්ගෙන් අහද්දී. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් ඒ පුද්ගලයාට හේතුවෙන්නෙත් නැව ඊළඟට ඒක ඔස්සේ පැටලීලා යනවා. මිනිස්සු ඒ ගැන හිතන්න ගිහිල් ඔළුවවල් කරගන්න සාමාන්‍ය මනුස්සයකුට ඒක තේරුම් ගන්න තරම් හැකියාවකුත් නෑ. එවැනි අචින්තිය වූ යම් යම් දේවල් ගැන අහද්දී බුදුරජාණන් වහන්සේලා පිළිතුරු නොදීන්නවා. හැබැයි නැවත නැවත අහද්දි තුන්ගනි වතායි බුදුවරු පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. ආනන්ද හාමුදුරු දන්නවා. බුදු කෙනෙක් ප්‍රශ්නවට පිළිතුරු දෙන රටාව ආනන්ද හාමුදුරුවනි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. බුදුරජාණන් වහන්සේව ළඟින්ම බොහෝ කාලයක් ඇසුරු කර ආනන්ද හාමුදුරු. බුදුමුවින් වැඩිපුරම ආනන්ද කියන වචනය තමයි කෙනෙකුට නමක් කියලා කතා කරානම් බුදුරජාණන් වහන්සේ නිතරම ආනන්ද උනු පැන්ගේ නානන්ද සිසිල් පැන්ගේ ආනන්ද කියන වචන තමයි නිතරම බුදුරජාණන් වහන්සේකින් බුදුමුවින් දේශනාවනේ. ති ආනන්ද හාමුදුරුව තුන්ගනි පාරත්වය ප්‍රශ්නය මැහවා. ඒවෙලි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය නුබ පුන පුනා නැවත නැවතත් ඒ ප්‍රශ්නම විමසනවා. එහෙම නං ආනන්ද මතකතියාගන්න මේක දරාගන්න. අන්න බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගේ මේ ලෝක ධාතුවලට ඇහෙන්න කතා කිරීමේ හැකියාව විරදිය ගැන දේශනාමික තියෙන්නේ අංගුත්තර නිකායි ලෝක ධාතු විඤ්ඥාපන කියෙන සූට දේශනයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය හිරු සඳුගේ ආලෝකය විහිදෙන සීමාව තුළ සූරයාගේ ආලෝකය අම්තාක් දුරට විහිදෙනවද. චන්ද්‍රයාගේ ආලෝකය අම්තාක් දුරට විහිදෙනවද. මේ පරාසේ තුළ විශ්වයේ සත්වයන් උපදින තල 31ක් තියෙනවා කියෝ. ඒ තල 31 අයිති වෙන්නේ ඔබ නිකමට මතකතියාගන්න මනුස්සලෝක එකයි. සතර අපායක් තියෙනවා නිරය තිරිසන්ලෝකයේ ප්‍රේතලෝකය අසුරාපාය. දිව්‍යලෝක 6ක් තියෙනවා. චාතු මහරාජික තාවතින්සේ යාමය තුසිතය නිර්මාණ රති පරනිම්මිත වසවර්ති. රූපාවච්චර බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. අරූපාවච්චර බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. ඒ තමයි ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥා නා සංඥායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් තියෙන. එතකොට මේ ඔක්කොම තල 31ක් තියෙන්නේ සූරයාගේ චන්ද්‍රයාගේ ආලෝකයේ අම්තාක් විහිදෙනවද ඒ පරාසය තුළයි කියන. එතකොට ඔන්න ඔය සීමාව වගේ 1000ක් මතක තියාගන්න කියව. ඔන්න දැන් නිකං හිතෙන් මතක තියාගන්න 1000ක ප්‍රමාණය. ඒ 1000 තුළ මේ වගේම සූරියාව 1000ක් චන්ද්‍රයෝ 1000ක් මනුස්සලෝකද අර තල 31 ඒවා 1000ක ප්‍රමාණය. ඒ තමයි කිව සහස්ශ්‍රී ලෝක ධාතු. ආනන්දේ 1000 වැඩි කරන්න කීව තවත් දස දහසකින් ගුණ කරන්න එකතු කරන්න වැඩි කරන්න. ඒ 1000 ප්‍රමාණය වගේම තවත් දස දහසකින් ගුණ කරන්න. ඒ තමයි දිවි සහස්ශ්‍රී ලෝක ධාතු.
ආනන්ද ඒක තවත් දස දහසකින් ගුණ කරන්න ද්විසාශ්‍රී ලෝක ධාතුව ගුණ කරන්නක තවත් දස දහසකින්. ඒ ප්‍රමාණයට කියනවා ත්‍රහි සහස්සී ලෝක ධාතු. ඔබ අහල ඇති කෝටි ලක්ෂයක් සක්වල කියලා හල ඇති. ඒ කෝටි ලක්ෂයක් සක්වල කියලා කියන්නේ ත්‍රහි සහස්සී ලෝක ධාතු. බුදුරජාණන් වහන්සේ වදළ ආනන්ද බුදු කෙනෙක්ගේ ආඥා ශේෂත්‍රය ත්‍රහි සහස්සී ලෝක ධාතුවටම ආඥාව පතුරුවන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක්ගේ අවබෝධඥානය අනන්ත සක්වලට තව එහාට චතු සහස්සී පංච සහස්සී මේ විදියට අනන්ත සක්වල කරා බුදු හාමුදුරන්ගේ අවබෝධය පැතිරිලා යනවා. ආනන්ද තතාගතයන් වහන්සේට කැමති නං සහස්ශ්‍රී ලෝක ධාතුවට මැහෙන්න ඉරුදියෙන් කතා කරන්න පුළුව. තතාගතයන් වහන්සේගේ ඉරුදියෙන් දස දහසක් ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්න පුළඟට චූලනිකා ලෝක ධාතුවට. ඊළඟට දිවිශාස්ත්‍රී ලෝක ධාතුවට. එහෙමත් නැන්තම් කෝටි ලක්ෂයක් සක්වල ත්‍රහි සහස්සී ලෝක ධාතුවට මැහෙන්න ඉරුතියෙන් කතා කරන්නත් පුළුවන්. ආනන්ද හාමුදුරන්ට මේ කාරණී කියනකොට ඇග කිලි පොලාගෙන ගිය. ඇගේ ලොමු ඩැහැගත්තා. ආනන්ද හාමුදුරකින ස්වාමීණී භාගතුන් වහන්ස ආශ්චරයයි. බුදු කෙනෙක්ගේ හැකියාව බුදු කෙනෙක්ගේ ඉර්දිය මට හිතාගන්නවා බෑ ස්වාමීණි මගේ ඇගේ කිලි පොලාගෙන ගියාකින්. එතකොට ඒ වෙලා එතන හිටියා බුදුරජාණන් අර ඔය සාමාන්‍යෙන් ඕඩ තැනක ඉන්නවා මොකක් හරි කියපු ගමන් ඒක විහිලුවට ගන්න එක්කෝ කටකැඩිච්ච කතා කියන ඒ වගේ අයි හිටිය. බුදු හාදුරයි කාලෙත් ඔයි දේව දත්ත පාක්ෂික භික්‍ෂූන් වහන්සේලා අතර සමහරු හිටිය උසුළු විසුළු කර. ඒ වගේ උදායි කියලා භික්ෂුවක් එතන හිටපු ඒ වෙලේ කියනවා ආනන්ද ඔයාට මොකද මේ ඒ හැකියාව තියන ඔයාට නෙමෙනි බුදු හාමුදුරුවන්ටන න්‍යානන්දට මොකද වෙලාති අන්නේ විදිහට ඇහු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදල හා උදායි එහෙම කියන්න එපා. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැතීම සද්ධාව ආනන්දට හත්වාරයක් සක්විති රජකං කරන්න තරන් ඒ පින බලවත්. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා කීප වතාවක් උපදීන තරන් ඒ පින බලවත්. නමුත් ආනන්ද ඉච්චර සංසාරය යන කෙනෙක් නෙමේ ආනන්ද මේ ජීවිතේම උතු මරහත්තයට පත්වෙලා සංසාර ගමන අවසන් කරනවා කෙළෙ ද බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපිට පේන්නේ මෙන්න මේකෙන් තේරුම් ගන්න මේ විශ්වය තුළ නිකමට තේරුම් ගන්නකො අපි දන්නේ මොනවද කියලා. අද මොන විද්‍යාඥයෙක් වුණත් මොන නාසාහිතනය වුණා මේ මොනවා හොයාගත්තත් අද කොයි තරම් ප්‍රමාණයක්ද දන්නේ දකින්නේ ඒ උපකරණයකින් හොයාගන්න. ඒ නිසා ඒ දකින දේවල්ලෝට අනු අපි ලෝකයේ තියෙන ඔච්චරයි කියලා අපි හිතනවනම් අපි විශාල මුලාවකයින්. ලෝක විශ්‍ය අචින්තය බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේක සාමාන්‍ය මනුස්සේ හිතන්න ගියොත් ඔහුගේ ඔලුව විපිලිසර වෙනවා. ඔහුට තේරුම් ගන්න බැරි වෙනවා. හැබැයි මේ සියල්ල අතැම්බුලක්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා. එකයි උන්වහන්සේට අපි ලෝක විදූ කියලා කිය. ඒ අවබෝධ කරා විතරක් නෙමෙයි ඒකෙන් මිදෙන මාර්ගය අපිට කියල දුන්න. එහෙමනං අපි දැන් ඒක හොය හොයා ලෝක ධාතු හොය ග්‍රහලෝක හොය ඉන්න ගියොත් අපිට ගැලවෙන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ගැලවෙන මාර්ගයේ පෙන්නල දුන්න. අන්නේ නිසා බුද්ධිමත් කෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්නයි මහන්සි ගන්නට ඕන්. පිංහතුනී සතර අපාය දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ අපිට උපමාවකින් පෙන්වා මහනෙනේ මේ සතරාපාය වැටි මේ සංසාර ගමන යන සත්වයන්ගේ ජීවිත සතරාපාය මහගෙදර කරගෙනයි කිව ගමන් කරන්න. ඊළඟට ඔබට මේ අපාය බයි තේරුම් ගන්න පුළුවන් හොඳම දේශනා කීපයක් තියෙනවා චුති සංයුක්තය කියලා. සංයුත්ත නිකායි තියෙනවා චුති කියල සූට්ට මනුස්ස චුති දිවිය චුති ප්‍රේත චුති තිරච්චාන චුති ඔය වගේ සූට දේශන ගණනාවක් තියෙනවා. චුති කියන්නේ ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් කර්මාණරූපිය චුත වුණාට පස්සේ උපත කරායන ආකාරි ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනුස්ස චුති සූත්‍ර බුදුහාන්දුරු පෙන්නවා නියසිලට පස්්ටිකක් අරගෙන
ඔබ දන්නවා සාමාන්‍ය පොළොවෙන් පස්ටිකත් නිය පොත්තට නිය සිලට ගත්තෝ මහ විශාල් ප්‍රමාණයක් එන්නෑ නිතාම ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේ මේ ස්වල්පයේ භික්‍ෂූන් වහන්සේලාට පෙන්නනවා. පෙන්නල කියනවා මහනෙන මේ මහපොළොවෙ තියෙන පසුත් නිය සිලේ තියෙන පසුත් අතර වෙනස නුබල දකිනවද එහෙමයි ස්වාමීනි. නිය සිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මහපොළොවෙ තියෙන පස් ප්‍රමාණය 100න් පංගුවක් 10න් පංගුවක් ලක්ෂෙන් පංගුවක් බින්දුගානෙන් කියන්න බැරි තරන් දීර්ගයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන මේ මනුස්ස ජීවිත ගත කරන අයගේ මේ සංසාරය යන සත්‍යයන්ගෙන් ආයමත් මනුස්ස ජීවිතයකට එන්න මෙන්න මෙච්චරයි කියව. නිය සිලට ගත්ත පස් වගේ පිරිසක් මනුස්ස ලෝකෙටෙන්. මේ මහපොළොවේ පස් වගේ පිරිසක් සතරාපායට වැටෙනවා. අපායම වැටි වැටි සංසාරය යන පිරිස මහපොළොවෙ තියෙන පස් වගේ කියව. දැන් ඔබ නිකං දැන් ඔබට ඕක නිකං කවරු හරි කිවොත් හිතෙනෙ නෑ ඕක කොහෙද ඕක වැරදිලා කියලා හිතෙන්න පුළුව. සමහරු හිතනවා මෙච්චන මිනිස්සු ඉන්නේ දැන් ජනගහනය වැඩි වෙලානේ ඔය ඕ කොහෙද මෙච්චර මිනිස්සු ඉන්න කියල හිතෙනවා. අපිට එහෙම හිතෙන්නේ අපි අනිත් ලෝක ගැන අපි කවුරු සංගණනයක් කරලා නෑනේ අපි සංගණනය කරන්න මේ මනුස්ස ලෝකේ පොඩ්ඩක් එහෙම වුණත් මිනිස්සු ගැන විතර අපිට හොයා ගන්න පුළුවන්. පිංගත් අපි දැන් මිනිස්සු ගැන හිතම ඔබට මෙන්න මේ විස්තරයෙන් තේරෙයි මනුස්ස ජීවිතයක් ලබන එක කොච්චර දුර්ල බයිද. පිංගතුනි බුදුරජාණන් දැම් අපි ගම් මනුස්ස ලෝක ඉන්න ටික මුළු මනුස්ස ලෝකෙ මද ජීවත්වෙන්නේ කෝටි 700කට වඩා වැඩි. අපි වැඩිපුරත් එක හිතම 800ක් ඉතර කියලා. කෝටි 700ක් 750කට ආසන්න තියෙන අපි වැඩිපුරත් එක හිතම මනුස්ස ලෝකෙම ඉන්නවා කෝටි 800ක විතර කියලා හිතම. එතකොට අපිට ඒක කෝටි ගානෙන් හරි කියන්න පුළුවන්ද බැයිද පුළුවන්. බින්දු ගානකින් හරි කියන්න පුළන් කෝටි 800ක් කියලා සාමාන්‍ය ලෝක ජනගහනය ගැන අපි හිතනවා. හැබැයි ඔබට පුළුවන්ද සතරාපාය කියන්නේ නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය අසුරාපාය හතරක්නේ. ඕකෙන් නිරේ ගැන කවුරුත් දන්න කවුරු සංගණනයක් කරලත් නෑ නිරේ කොහෙද තියෙන්නේ කියලා අපි දන්නෙත් නෑ ඒ අපිට පේන්න එක දිවසින් දකින දෙයක්. හැබැයි යම් යම් දේශනාවලින් අපිට ඒ නිරේ ගැන තොරතුරු ගොඩාක් තේරුම් ගන්න පුළුව. නිරේ නිරි සත්තු මෙච්චරයි කියලා කවුරු සංගණනයක් කරේ නෑ. එතකොට අපි එක පැත්තකින්දීම අපි දන්න ඇති නිසා අපි අයින් කරන. ප්‍රේත ලෝක ප්‍රේතයෝ ගැන අහල තියෙන බුද්ධ දේශනා කියෝල තියෙනවා පේතවත්තු ගැන දන්නවා ලක්කන සංයුත්ත ප්‍රේතයෝ ගැන අහල ඇති ඕන තර හැබැයි අපි ගණන් කරගන්න අපිට පුළුවන්කමක් නෑ. දිවසක් තියන ඕන ඒ අත්දකින්න ප්‍රේත ලෝකෙත් අයින් කරම අපිට පේනෑන. අසුරාපාය මහා සාගරයේ තුළ දුක්විදින අමනුස්ස කොටසක් හැටියට පහරාද වගේ දේශනාවල බුදු හාන්දුරු පෙන්වා. මහ මුහුදේ ඉන්නවා තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්දර නාගලෝක නාගය මහා සාගරයේ තුළේ අපිට පේන්නේ අපි ඒකත් අතහරින්. එතකොට සතරාපායෙන් හතරක්ම අපි අතහැරිය. තුනක් අතහැරිය ඒ හතරේ. නිරය ප්‍රේතාපාය අසුරාපාය පේන නැති නිසා ඇ දැන් අපි එකක් ගම පේන තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු අපිට පේනවා. ඒ පේන තිරිසන් සත්තුන්ගෙන් ඔබ හිතන්න කරණීමිත සූත්‍ර තියෙනවා දීගාවා දීර්ඝ සත්තු ඉන්න දැකළ ඇති. ඔය පිඹුරු වගේ සත්තු දිග සත්තු ඉන්න. මහන්තාවා මහත ශරීර ඇති සත්තුයින්. විශාල ශරීර ඇති අලි වගේ සත්තු විශාල ශරීර ඇති මහත සත්තුයින්. මජ්ජිවා මධ්‍යම් ප්‍රමාණ සත්තුයින් මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ සත්ත. රස්ස කුඩා සත්වන්න පුංචි පුංචි කෝම්බි වගේ පොඩි සත්වයි නවේයෝ කෝම්බි පුංචි සත්වයින්. අනුක තූලාව අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සත්තුයින්න තිරිසන් සත්තු අමනුස්්‍ය නෙමේ. තිරිසංගත සත්තු ගැන මේ කියන්න. ඇහැට පේෙන් නැති තිරිසන් සත්වන්න ඔන්න දැන් හිතාගන්න. තිරිසන් ලෝක අද අපි අන්වීක්සෙන් බලලා කියනවා මෙහෙම එවුන් ඉන්නවා චූටි චූටියෝ. බුදු හාන්දුර පෙන්නවා ඒ අයත් තිරිසංගත ආත්ම සහිත සත්තුවේ. අනුක කියන්නේ ඒ අයට. තූලාවා කැන වටකුරු හැඩෙන් යුක්ත සත්තු. දිට්ටාවායේ වද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු කොච්චර ඉන්නවාද.
දැන් ඔය සත්ව විග්‍රහය විතරක් ඔළුවට අරගෙන හිතන්න. ලෝකෙ නෙමේ අපේ ඉඩම ඉන්න සත්තු ටික ගැන හිතන්න. ඉලක්කමකින් කියන්න පුළුවන්ද. කූමි ගුලක් ගත්තු කෝටි ගාන අඹ ගෙඩියක් කුණු වෙන්න තියල බලන් ඉන්න පනෝටික කුණු වෙලා යන මස් ටිකක අඩුගාන අසූචි ටිකක ඉන්න පනෝටික මේ ශරීරයක් ඇතුළේ ඉන්න පනුවටික මනුස්සෙක් මැරිලා කුණු වෙනකොට ඒ මලකුණෙන් එන පනුවටික හිතාගන්න පුළුව දැන් ඔය පේන අය අන්වීක්ෂයෙන් බලල නෙමේ එහෙම නං තිරිසන් ලෝක ඒ තරං විශාල නං තව නිරය කොච්චර ඇද ප්‍රේතාපාය කොච්චර ඇද අසුරාපාය කොච්චර ඇද එහෙම නම් පිංහතුනි සතරාපායගත සත්වයම් බුදුහාන්දුරු පෙන්වේ මහනෙන මහපොලේ පස් යම්සේද සතරාපාඉන්න සත්වයන්නේ වගේ කීව. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට පස්්ටිකක් කරක් පෙන්නු. කෝටි 700 අපි 800ක් කියලම හිතම කෝටි ගානෙන් හරි කියන්න පුළන් මනුස්සලෝක ඉන්න මෙච්චරයි කියල. හැබැයි ඔබටවත් මටවත් කාටවත්. අඩුගානේ අපේ ඉඩම ඉන්න සත්තු ටිකවක් ගණන් කරලා කියා ගන්න බෑ. ඒ තරම් සත්ව විෂය අචින්තයයි. එහෙම නම් පිංහතුනි ඔබට දැන් තේරෙනවා ඇති මනුස්ස ජීවිතයක් ලැබවා කියන්නේ හිතාගන්න බැරි දුර්ලභ කාරණය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුර්ලබෝ මනුස්ස පටිලාබ මනුස්ස ජීවිතයක් ලබනේ අතිශ්‍යයින්ම දුර්ලබයි. දැන් ඔබට මනුස්ස ජීවිතයක් ලබපු ඔබ අනෙක් සියල්ලන්ට වඩා වාසනාවන්තයි. ඒකට හේතුව දුර්ලබා බුද්ධෝත්පාදෝ දුල්ල භාෂණ සම්පත්ති බුදු කෙනෙක් ඉපදිච්ච පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ ධර්මය ලෝකෙ පවතින කාලිකයි ඔබ මනුස්ස ලෝකෙඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට ෂණ සම්පත්තිය මේ බණහෙනවා හිත පහදනවා. කොහොමහරි මේකෙන් ගැලවෙන්න ඕන කියල හැඟීමක් ඇතිවෙන. අන්නේ කෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මේ ලෝකෙ මිනිස්සු. බුදු කෙනෙක් තරම් මේ සංසාර ගමනය අනතුර දකිනවන. සතරාපායගත සත්‍යයන් විදින දුක බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට වැටහෙනවනම් මේ මිනිස්සු හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙන වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. අනිත් මොන වැඩ තිබ්බත්. ධර්මය අවබෝධ කරන්න සසරෙන් මිදන්න වීරිය වඩනවා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි කොච්චර බණැහුවත් අවිද්‍යාව නිසා තන්හාාව නිසා ඒ අහන වෙලාවට තේරුණාට වැහිලෑන කෙලෙස්වලින් වැහෙනවා හිත. පස්සෙ බැරියේ තව කල් තියෙනවනුවයි. ඕව කොහෙ කරන්න දැම්ම කොච්චර ප්‍රශ්නති ඒ වගේ අදහස් හිතට ගලාගෙනෙන. ඔය ඕන දෙයක් වෙන්න ඇත ඒක ඒ වෙලාවට බලාගම අන්නේ වගේ හිත. ඒක තමයි අවිත්‍යහාය භයානක්කම. ඒ නිසා සතරාපායෙන් මිදන්න මහන්සිගන්න කෙනා. කොහොමද අපායෙන් මිදන්න කියන තැනදී අපිට අවශ්‍යමද ඉස්සල්ලා තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරු පෙන්වේ සද්ධාව ඇතිවෙන්නත් අපාය බය දකින්න ඕනේ. දුක්කූප නිසා සද්ධහා. සසර දුක අපාය බය අපායි වැටි වැටි විදින්න සිද්ධ වෙන දුක දකින කෙනාම තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා අප්‍රමාදීව වීරිය වඩන්න. එයා තමයි අවබෝධයෙන්ම බුදුන් සරණයන්. එයා තමයි අවබෝධයෙන්ම ධර්මය සරණයන්. එයා තමයි අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝයා සරණයන්. ධර්මාවබෝධය පිණිස වීරිය වඩන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපායෙන් මිදන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ. ඔබ සංසාර බයදකින කෙනෙ. ඔබ සද්ධාව ඇති කරගත්ත කෙනෙ. ඔබ බුදුහාන්දුරන්ගේ දේශනාව ගැන විශ්වාසයෙන් අප්‍රමාදීව ධර්මය වඩන කෙනෙ. ඒ පිණිස අපි පියවරෙන් පියවර යායුතු මකක් තියෙන්. බුදුහාන්දුරුව පෙන්ව මේක හරියට මහා මුහුදට බහිනා වගේ වැඩක්. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවලින් සීලේක පිහිටනවා ප්‍රතිපදාවක දෙනවා
ඉස්සල්ලාම දැන් අපි ගම සාමාන්‍ය තේරුම් ගන්න කෙනෙකුට කොහොමද අපි මේ බනාහල දැන් අපාය ගැන බයක් ඇති වුණොත් කොහොම හරි මේකෙන් මිදෙන්න ඕන කියලා හිතුනොත් කොහොමද මේක පටන්ගන්න. පළවෙනිම දේ තමයි බණහන්. නිතර නිතර බණහන්. ඒ බණ අහනකොට ඔබට බුදු හාමුදුරන්ගේ අවබෝධය ගැන මේ සංසාරි ස්වභාවය ගැන සතරාපාය ගැන හොඳට තේරෙන්න ගන්න. ඒ තේරෙනකොට ඔබ අවබෝධයෙන්ම සීලේක පිහිටන. දැන් අපි ඉස්සල්ලාම ඔයා සීලේක පිහිටල පටන්ගන්නක සීල සමාධි ප්‍රඥා තමයි වැඩෙන්නේ. හැබැයි අවබෝධයක් නැති කෙනා සීලේක පිහිටවන්න අමාරුයි. ඇයියා දන්නේ නෑ මොකටද සීල් රකින්නේ. සීල වටිනාකම දන්නේ. ඒ නිසා බොරුවට සීල් ගත්තට සීල් රකින කෙනෙක් නෙවෙයා. එයා සික්ෂාපත ගැන හැඟීමක් නෑ. බොහෝ දෙනෙක් වර්තමානය සිල්ගන්න චාරිත්‍රයක් වසේ. අර මිනිස්සු ඉදිරියෙක්කෝ රැස්වීමක පිරිස සිල්ගන්න නිසා යමක් පටන් ගන්න කලින් චාරිත්‍රයක් ඉෂ්ට කරනවා කියන හැඟීමෙන් තමයි බෝ ගොඩක් අය සිල්ගන්න. ඔබ දැකල ඇතින් සමාලාට ඔන්න ස්කෝලේ. වැඩ පටන් ගන්න කලින් උදෑසන සිල් සමාධන් කරන. රැස්වීමක් තියෙන න්‍යාය පත්‍රය පළවෙනිම එක පන්සිල් සමාධන් කිරීම. උත්සවයක් ආරම්භ කරන මුලින්ම පන්සිල් දීල පොල්තෙල් පහන දල්ල වැඩි පටන්ගන්න. ආයතනයක් විවෘත්ත කරනවා. ඒත් එහෙමයි. සමහරු හොර ව්‍යාපාරයක් ආරම්භ කරත්. මොන තරං වැරදි වැඩ අපරාධ කරන ව්‍යාපාරයක් පටන් ගත්තත්. එතනත් පන්සිල් අරගෙන පොල්තෙල් පහන දල්වලා එහෙමතයි වැඩේ පටන් ගන්න. දන්නේ නෑ මොකක්ද සිල් ගන්න එක තේරුම කියලව. ඒක තේරුම් ගන්න නම් බණහන්න ඕනේ. ඒ නිසා කාලයක් බණහන්. බණ අහනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෙවල්ලොල ඉදන් සිල් අරගෙන හොඳට සිල් රැකලා බණහන්නාව නෙමේ. මිනිස්සු වැරදි වැඩ කර පව්කං කර හිටපු මිනිස්සු. බණහල ජීවිතය වෙනස් වුනේ. ඊට පස්සේ තම යොවුන් සිල් රකින්න පටන් ගත්ත. ඊට පස්සේ තම යොවුන් ධර්ම මාර්ගය අවබෝධයෙන් ධර්ම මාර්ගය වැඩුවේ. බලන්න සමහරයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල බණහලා දේශනාව අවසන් වෙනකොට සාමීනි මේ ධර්මය හරියට වහල තිබ්බ දෙයක් කැරල පෙන්නවා වගේ. අන්දකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ වුණා වගේ. මේ ධර්මය හරියට මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්වා වගේ. සාමීනි අද පටන් අපි බුදුන් සරණයනවා. අද පටන් ධර්මය සරණයන. අද පටන් ශ්‍රාවක සංඝයා සරණයනවා කියලා අවබෝධයෙන් තෙරවා සරණයන. ඊට පස්සේ තමයි යා සීලවන්ත උපාසකයෙක් බවට පත්වෙන්. එයා සික්ෂාපද රකිමින් තමන්ගේ කයවචනය සංවර කර ගනිමින් ගුණ ධර්ම රකිින්. එනිසා පිංහතුනි පටන්ගන්නම තැන නිතර බණහන අද කොච්චර වාසනාවත්. ඔබට අන්ත්‍රජාලය ගත්තත් ගොඩාක් බණහන්න පුළ බණපොත්ද කැසට්ද සීඩීද සංගරාද අද ගොඩාක් ක්‍රම තියෙන ඔබට බණහන්. නිතර බණහන් ආසාාවෙන් බණහන්. එහෙම බණ අහගෙන යනකොට කාලයක් යනකොට ඔබට දහම් දැනුම ඇති වෙනවා සද්ධාව ඇති වෙනවා අපාය බය ඇති වෙනවා ධර්මය ඔස්සේ ඔබ හිතන්න පටන් ගන්න අන්න එතකොට ඔබට සීලේක වටිනාකම හොඳට දැනෙනවා. දැන් ඔබ සිල් රකින්න කවුරුත් කිය නිසානමේ. කට්ටිය බලෙන් පන්සේල් සමාධංකරොන් නිසානම ඔබ අවබෝධයෙන්ම එතන ඉදන් සිල් රකින්. ඊට පස්සේ බණහන කෙනා උතුම් සීලේක පිහිට. අපි ගම ගිහි ශ්‍රාවකයෙක් නං ඔබ පන්සේල් රකින්න. හැබැයි පන්සේ සමාදන් වනාට තාම ඔබ අවබෝධයකින් ඉන්න වනෙමේ ඒ සික්ෂාපද බිදෙන්න කැඩෙන්න්න තියෙන අවස්ථාව ඕන තරම්. හැබැයි සංසාරය බයදකින කෙනා අපායින් මිදන්න වීරිය වඩන කෙනා තමන්ගේ පුංචි වරදේ පවා බිය දකිනවා. සික්ෂාපදයක් කැඩුනොත් ඒ සැනින් ආයතින් සංවරේ පිහිටන ආයතින් සංවරේ කියන්නේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ආයි නම්මම් මේ කරන්නේ. ඒ මොහොතේ ආයි පන්සේ සමාධන් වෙලා වරද නිවරදි කරගන්න. ඒ විදිහට තමයි වැටි නැකිටිනවා වගේ අධිෂ්ඨානෙන් වීරිය සෝවාන් වෙන කල් සෝවාන් වෙච්ච කෙනා තමයි සතරාපායෙන් සදහටම නිදහස්වේ. එයා තමයි අවබෝධයෙන් සිල් රකින්නේ. ඒ සීලේට කියන්නේ ආර්ය කාන්ත සීලේ. සෝවාන් වෙච්ච කෙනාගේ සීලේ අවබෝධයෙන් යුක්ත ආර්ය කාන්ත සීලයක්. එතකං සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන වීරියෙන් ඒ ගමන යන්න උත්සාහ කරන කෙනෙ. දැම් බණහනවා හොඳට සිල් සමාදන් වෙනවා.
නිති පන්සිල් රකින්න පුරුදු වෙන කෙනා පෝයට පුරුදු වෙනවා මාසකට එක දවසක් හරි. බුදු හාන්දුරය කාලන සතර පෝයටම උපෝසතය රැක්ක. අද අඩුගානේ පසොලොස්සක පෝයට හරි උපෝසත සීලයක් පුරුදු කරනවා. ඊළඟට තමන් අහන ධර්මය ඔස්සේ දැන් බණහගෙන යනකොට කර්ම පල විශ්වාසය පින් පව් ගැන විශ්වාසය එකට කිනල් ලෞකික සම්මාධිට්ටිය ඇති වෙනවා කියලා. දානී විපාක තියෙනවා කරන පින්කංගොල විපාක තියෙනවා මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා මවුට සැලකීමේ විපාකයක් තියෙනවා පියාට සැලකීමේ විපාකයක් තියෙනවා තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන්ට ලැබෙනවා ඕපපාතික සත්වයන් ලෝකෙ පහළ වෙනවා තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකෙ පහළ වෙනවා මෙන්න මේ අවබෝධය දැනුම වැටහීම ඇති වෙනවා ඒකට කිනවල් ලෞකික සම්මාධිට්ටිය මේ අවබෝධය තුළ පිහිටල යා පින් කරනවා ධර්මාවබෝධය අරමුණු කරගෙන දන් දෙනවා සිල් රකිනවා දෙමවපියන්න සලකනවා පින්කං කරනවා කර්ම පල විශ්වාස කරන කෙන අකුසලින් වලකිනවා සබ්භ පාපස්සා කරනගේ යා පුළුවන් තරන් සියලු අකුසල් වලින් වලකිනවා වලකින්න උත්සාහ කරනවා වීරිය වඩනවා කුසලස්සූප සම්පදයා කුසල් වඩනවා පින් කරනවා පිනටම නැඹුරු වෙච්ච ජීවිතයක් පුරුදු කරන. සචිත්ත පරියෝධපන අන්න දැන් ටික ටික භාවනාවකට යොමුුවෙන. බුදුගුණ සිහි කරනවා මෛත්‍රී භාවනාව වඩනවා කය ගැන යථාවසයෙන් විමසනවා ධාතු මනසිකාරය පිළිකුල් භාවනාව කායනු පස්සනා භාවනා සතර සතිපට්ඨානය ඔස්සේ භාවනා වඩනවා අන සචිත්ත පරියෝධපන දැන් ලෞකික සම්මාධිට්්‍ය ඇතිකර ගත්ත කෙනාගේ ඉලක්කෙ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍ය ඇතිකර ගැනීම. ලෝකෝත්තර සම්මාධිට්්‍යය ගැන චතුරාරි සත්‍ය ගැන ඇතිකරගන්න අවබෝධඥාන. ඒ අවබෝධය පළවෙනිම අවබෝධය තමයි සත්‍යඥාන. මේ දුක කියන්නේ ආරය සත්‍යයක් මයි. දුකේ හට ගැනීම ආරි සත්‍යයක් මයි. දුක නැතිවී ආරි සත්‍යයක් මයි. දුක නැති කරන මාර්ග ආරි සත්‍යයක් මයි කෙල් ඇති කරන අවබෝධය. ඒකට කියනවා සත්‍යඥාන. අන්නේ අවබෝධය ඇතිවෙන කල්ම අපායිම් මිදෙනවා කියන එක ලේසිනෑ. ඒ තමයි සෝවාන් පලයට පත්වීම. චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇතික්වෙනවා සමගම එයා සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා සෝවාන් පලට පත්වෙනවා. අන්න යා තමයි සදහටම සතරාපායින් මිදෙන කෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් පලට පත්වෙච්ච කෙනෙක් උපරිම ආත්ම හතයි උපදන්න. දිවි ලෝකික සුගතියක ඉපදුනත් ආත්ම හතයි. ආත්ම හතෙන් මෙහා ආත්ම හතක් ඇතුළත ඊතිරි කෙලෙසුත් ප්‍රහාණය කරගෙන ඒ කාන්තෙන් නිවන කරා යනවා මයි. සෝවාන් වෙච්ච කෙනෙක් යතින් අපායගාමි අකුසලයක් සිද්ධ වෙනවා කියන එක අබහුයයි සිද්ධ නොවන දෙයක් කියන කවදාව. එයා සදහටම අපායෙන් මෙදිච්ච කෙනෙ. ඒ නිසායි පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ යුද්ධ දාහක් දිනනවට වඩා. ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා ලෝකෙම රජකං කරමින් ලෝකෙ යටත් කරගෙන පාලනය කරනවටත් වඩා. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ඨයි උතුම් කියල. එයා සදහටම සතරාපායෙන් මිදිච්ච කෙනෙ. අන්නේ පිණිසයි අපි මේ ධර්ම මාර්ගය වඩන්. අන්න දැන් කෙනෙකුට කොහොමද අපි අපායෙන් මිදෙන්නේ කොහොමද අපායෙන් මිදෙන්නේ කියලා යන්න තියෙන පිළිවෙල තමයියේ. අපායෙන් මිදෙනවා කියක හිටියට මිදෙන එකක් නෙමේ. අපි කවුරුත් සංයෝජනවලින් බැඳිලා ඉන්නේ. කාම ලෝකයට අපාය පැත්තට අපි බැඳිලා ඇදිලා ඉන්නේ. ඒ සංයෝජනවලින්. ඒකෙන් මිදෙන්න නං ඔබ පටන්ගන්න තැන ඉදම් බණහන් සද්ධාවෙන් බණහන්. බණහනකොට ආසාාවෙන් බණහන් හොඳට කන්යොමු කරගෙන බණහන්. කාලයක් බණහගෙන අහගෙන යනකොට ඔබට ධර්මය ගැන සද්ධාවක් ඇති වෙනවා. කර්ම පල විශ්වාසය මෙලෝ පරලව පිළිගැනීම ඇතිවෙන පින් පව් ගැන විශ්වාසය ඇතිවෙන. ලෞකික සම්මාධීට්්‍ය ඇතිවෙන්න පටන්ගන්න. අන්න ඊට පස්සේ අවබෝධයෙන් කර්ම පල විශ්වාසයෙන් සිල් රකින්න කවුරුත් කිය නිසානෙමේ අවබෝධයෙන් සිල් රකින්න. ඒ සීලේ දියුණු කරගන්න පියවරෙන් පියවර උත්සාහ කරන පුංචි වරදේ පවා බය දකින. එයා ලෞකික සම්මාධිට්්‍යය තුළ පිහිටලා පින්කං කරන.
කුසල් වඩනවා අකුසලෙන් වලකිනවා. එයා ලෝකෝත්තර සම්මාධිට්ටිය නම් වූ චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩනු. අන්නේ ගමනේ තමයි එයා සතරාපායි මිදෙන මාර්ගයේ සඳහටම ලබාගන්න. ඒ විදිහට යන මාර්ගයේ තුළත් පිංගතුනි පින බලවත්වෙන්න බලවත්වෙන්න යා සිල් රකිනවා කියන විශාල පින. දන් දෙනවා කියන විශාල පින. භාවනාව කියන පිනාතර අග්‍රම පින මෛත්‍රය. ඒ පින් වැඩෙන්න එයාගේ ජීවිතයේ සුගතිය පැත්තට ඇදෙනවා. හැබැයි අපායෙන් සඳහටම මිදෙනවා නෙමේ. කෙනෙකුට පින් කළ දැන් විමානවත්වේ තියෙන්නේ පුංචි පිනක් හරි මරණ මංචකයේ බලවත් කරගෙන සුගතියන ඉන්න. හැබැයි ඒක සදාකාලික ගැලවීමක් නෙමේ. ඒ පිනේ විපාක අවසන් වෙනකුට දෙව්ලොව හිටියත් ආයි චුත වෙලා අපායට වැටෙන්න්න පුළුව. ආයි පහලට වැටෙනු. ඒ නිසා බුදුහාමුදුරුව පහළ වෙලා ලෝක අපිට පෙන්නල දුන්නේ පින්ටිකක් කරගෙන තාවකාලිකව ගැලවිලා දිවියලෝකෙකට යාගන්න එක නෙමේ. ඒක තාවකාලිකයි. ඒ පින අවසන් වෙනකොට ආයමත් අපාය පැත්තට වැටෙනවා නම් බුද්ධ ශාසනයක් ලැබිච්චකින් අපි සම්පූර්ණ ප්‍රයෝජනයක් ගත්තනෙමේ. බුද්ධ ශාසනයක් මුණගැහිච්ච එකෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න කෙනා ධර්මය අවබෝධක අඩුම ගානි සෝවාන්වත්වෙන්න මහන්සිගන්න. සෝවාන් පලට පත්තිච්ච කෙනාට ඉතිරි මාර්ග පල කරා යනවා කියන එක කාගවත් උදව්වක් අවශ්‍යනය. ඒ කෙනා මාර්ගයට බැසගත්ත කෙනෙ. උපරි මාත් මහතක් ඇතුළට සංසාර ගමන අවසන් කරන. ඒ නිසා සතරාපායි මිදෙනවා කියන අරමුණ නං ඔබට තියෙන්නේ. ඔබ ඒ විදිහට ජීවිතයේ සැලසුම් කරගන්න. දැන් බලන්න කෙනෙකුට සමහරෙකුට තියෙනවා පුංචි කාලෙම මං වෛද්‍යවරයෙක් වෙනවා. එක්කො මං ඉංජිනේරුවෙක් වෙනවා. මං දක්ෂ ඉංජිනේරුවෙක් කරයි විද්‍යාඥය කරි ඔබ මොකක් හරි හිතාගන්න ඔබට තිබ ඉලක්කය. ඒ ඉලක්කෙ තුළ ඔබ පියවරෙන් පියවර යන්න ඕන නේද. ඒ ඉලක්ක ඔළුවෙතියාගෙන ගෙදර හිටියට පාඩන් කරන්න ඇතු හිටිය කියලා විභාග පාසෙන්න්න උත්සාහ කරන්න ඇ කියල ඔබට කවදාවත් ඉලක්කෙට යන්න බෑ. ඔබ මහන්ස් වෙලා ඉගෙන ගන්න විභාග පාස් කරන කොච්චර දුක්වින්න දවුරුදු ගානක් මහන්සි වුණ ඉගෙන ගන්න. විභාග කර අත්දැකින් ලබනවා පර්යේෂණ කරනවා ඒකත් එක තව තව රටවල් වල ගිහිල්ලා ඒ ඔස්සේ ජීවිතයේ සාමාන්‍ය මනුස්සේගේ ජීවිතය අවුරුදු 70ක් 80ක් ජීවත්වෙන කෙනෙ සමහරු අවුරුදු 30ක් සමහරු අවුරුදු 40-50 වෙලත් ඉගෙන ගන්න. එච්චර විශාල වෙහෙසක් දරලා තමයි යමෙක් යම් ඉලක්කෙකට යන්නේ. හැබැයි ඒ ලෞකික ඉලක්ක සියල්ල හුස්මටික යනකොට අතහැරල යන්න වෙනවනම්. ඔබ වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් ලෝකෙම මහාචාරවරයෙක් වුණත් ඔබේ හුස්මටික ගියාට පස්සේ ඒ සියල් අතහැරල සතරාපායට වැටෙන්න්න වෙනවනම්. ඒ ජීවිතේම ගත්ත උත්සාහය ඉන්නකං කාලබීල ඉන්න පුළුවන් ඉච්චරයි. හැබැයි ඔබ ධර්මය අවබෝධ කරන්න වීරිය වඩනවා කියන්න ඔබ බණහනවා කියන්න ඔබ සිල් රකිනවා කියන්න. ඔබ ධර්මාවබෝධයට ගන්න උත්සාහය ඔබ සුගතිය කරාරගෙන යනවා වගේම ඔබව සංසාරදුකින් එතර කරවල සතරාපායි මුදවලා නිවන කරාරගෙන යන. අන්නේ ඉලක්කය ඇති කරගෙන අවබෝධයෙන්ම ධර්මී පිහිටන් අවබෝධ කරගන්න මහන්සිගන්න ඉති ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මයම අවබෝධ කරගෙන සංසාරදුකින් මිදන්න සතරාපායි මිදන්නම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගා සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස්ස ඉතුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියලා පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය. ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව පින්බර දායකත්වය දරන්නට දෙන්නේ රණතුංගගේ නිලන්ත ප්‍රියදර්ශන ඒ බිරිඳ ගයනි ජයසිරි මහත්මිය දෙව්මිනී රණතුංග දියණිය ඇතුළුයි පවුලේ පින්වතුන් විසින්. විශේෂෙන් ඔස්ට්‍රේලියාවේ තස්මේනියාවේ ජීවත්වෙන මේ පින්වත් පිරිසාද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින ධර්මදානයෙන් රැස් කරගත් පිනෙන් අරමුණ බවට පත්වෙන ප්‍රධාන මරුණ ධර්ම දේශනාව සිදු කරන සාමීන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියලා අපිට ආශිර්වාද කිරීමත් නිලන්ත පිරදර්ශනගේ මෑනියන් වන ජයේ චින්තා පත්මිනී මෑනියන්
මිය පරලව ගිහිලා ඔක්තෝබර් මාසෙන් 9 වෙනි දිනට මාස 3ක් සම්පූර්ණවීම නිමිති කරගෙන මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝග ඒ මෑණියන්ගේ පරලෝ ජීවිතයේ සැපවත්තේවා සුවපත්තේවා ඒ මිය පරලෝගේ මෑණියන්ට සංසාරදුකින් අතමිදීම පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා මිය පරලවගේ මෑණියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන් සාධු කාරදිති මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලවගේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමි දේවා කියල සාදු කියල පින්දේ. ඒවගේ මේ බිරිඳගේ මෑණියන් වෙන ඔක්තෝම්බර් මාසේ 20 වෙනි දිනට ජන්මදිනය සමරණ සෝමලතා වීරසිංහ මෑණියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියෙන ආශිර්වාදයක් සුජීවත්ව ඉන්න දෙපාර්ශවීම පියතුමන්ලා ඥාති සහෝදර සහෝදරයන් ඇතුළු පවුල්වල හැම දෙනාමත් විශේසිෙන් අද දායකත්ව දරන රණතුන්ගගේ නිලන්ත ප්‍රියදර්ශන මහත්මා බිරිඳ ගයනි ජය සිරිදි ඒ මහත්මිය දෙව්මිනී රණතුන්ග දියණී ඇතුළුවේ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලොවාසී හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගි වේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.